භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. තෙරුවන් සරණයි සියලු දෙනාටම. ඔබ මා ඇතුළු සමස්ත සත්ව ප්‍රජාවම නිම් හිම් නොපෙනෙන අනන්ත සංසාරයක් සැරිසරාගෙන ඇවිල්ලා තියෙනවා. භවයට තියෙන හේතුව දුරු කරගන්නකම් තව දීර්ඝ ගමනක් යන්නටත් තියෙනවා. උපදින දිනය මැරෙන දිනය දන්නේ නැතුව ඊටමත් දුක්ඛදායක ඊටමත් අසාර සංසාර ගමනක් සැරිසරන්නට තියෙනවා. අන්න ඒ දුක් සහිත සසර ගමන නිමා කරගනු කැමැති සදැහැති සත්පුරුෂයන් උදෙසා සිද්ධ කරන උතුම් ධර්ම සාකච්ඡාවක් සමගයි ඔබ සම්බන්ධව සිටින්නේ. මේ විභජ්‍යවාද ශාසන සමීක්ෂා ධර්ම මණ්ඩපයේ අදත් සුපුරුදු පරිදි ධම්සභා මණ්ඩපයට වැඩම කොට සිටිනවා ලබනෝරුව කන්ද ආරණ්‍ය සේනාසනාධිපති රාජකීය පඬිත ශාස්ත්‍රපති කොත්මලේ කුමාරකස්සප පඬිත හාමුදුරන් වහන්සේ. අපි තාමත් ගෞරවයෙන් හාමුදුරන් වහන්සේව පිළි අරගන්නවා. තෙරුවන් සරණයි කස්සප. තෙරුවන් සරණයි. අපි සාකච්ඡා කරන්නේ දීඝ නිකායෙහි සඳහන් වන සංගීති සූත්‍රෙහි ඇතුළත් දහම් කරුණු පිළිබඳව. එහි ඇතුළත් දහම් කරුණු පිළිබඳව සති ගණනාවක් මාස ගණනාවක් තිස්සේහි වැඩසටහන් මාලාවක් මගින් සාකච්ඡා කරගෙන යනවා. අවිද්‍යාව පිළිබඳව දීර්ඝ සාකච්ඡා වැඩමුළුවක් අපි නිමා කළා. අද කතා කරනවා තවත් දෙයක් පිළිබඳව. ඒ භව තණ්හා කියන කරුණ සම්බන්ධයෙන්. අවිද්‍යාව සහ භව තණ්හාව කියන මේ කාරණාව සංගීත සූත්‍රයේ මාතෘකාවක් හැටියට සඳහන් වෙලා තියෙනවා. අවිද්‍යාව පිළිබඳව සාකච්ඡා කළ නිසා අද භව තණ්හාව පිළිබඳවයි සාකච්ඡා කරන්නේ. කතා කරන්න ගොඩාක් දේවල් තියෙනවා. භව තණ්හාව කියනකොට අපගේම සිත් සතන් තුළ පවතින එහෙත් අප නොදකින මේ ධර්මයේ කුමක්දයි හරිහැටි වටහා ගන්න එක ඉතාමත්ම වැදගත් දෙයක්. කසපහඳුරන්නේ භව තණ්හාව පිළිබඳව කතා කරනකොට ත්‍රිපිටකය කියවා ගන්නේ කොහොමද කියලා උපදේශ සපයන පේටකෝපදේශයේ සඳහන් වෙනවා නව පද පිළිබඳව. මේ භව තණ්හාවත් එහි ඇතුළත් කරලා තියෙනවා. මේ නව පදයන්ට භව තණ්හාවත් ඇතුළත් කරලා තියෙන මේ කරුණ අරගෙන විශේෂයෙන් හැඳින්වීම කරන්න ඕන. තෙරුවන් සරණයි සියලු දෙනාටම. අවිද්‍යාව පිළිබඳව අපි දිගටම කරගෙන ආපු සාකච්ඡාවේදී අද ඒ අවිද්‍යාව කියන කාරණාව විස්තර කරලා අවසානයේ අපිට ඊළඟට හමු වන කාරණාව භව තණ්හාව කියන එක. මොකද දෙකේ කාරණානේ අපි කතා කරන්නේ. එතකොට අවිද්‍යාව සහ භව තණ්හාව කියන මේ ධර්මතා දෙක පිළිබඳව තමයි අද දවසේදී අපි සාකච්ඡා කරන්නේ. එතකොට මේ ධර්මතා දෙක පිළිබඳව අපි සාකච්ඡා කරනකොට ස්වාමීන් වහන්සේ සිහිපත් කළා වගේම අපිට බොහොම අපූර්ව විග්‍රහයක් දකින්නට පුළුවන්කම තියෙන්නේ. මේ ධර්මයන් පිළිබඳව හඳුනා ගන්නට පැහැදිලි විග්‍රහයක් අපිට දක්නට ලැබෙන තැනක් තමයි පේටකෝපදේශය කියලා කියන්නේ. එතකොට මේ පේටකෝපදේශ විග්‍රහය තුළ අපිට දකින්නට ලැබෙනවා මේ අවිද්‍යාව සහ භව තණ්හාව කියන කාරණාව ඇතුළත් කරගෙන. ඒ කියන්නේ මේ ධර්මයන්ට හඳුන්වනවා මූලක්ලේශ ධර්ම කියලා. මේ මූලක්ලේශ ධර්මයන් ඇතුළුව මේ මූලක්ලේශ හා නව පද කියන කාරණා ටිකකින් මේ කාරණාව හඳුන්වනවා. එතකොට මූලක්ලේශ ධර්මය කියන්නේ මොනවද? ඊට පස්සේ අනිකුත් අකුසල ධර්ම පිළිබඳව අකුසල ධර්මයන් හඳුන්වන නව පදයන් මොනවද කියන එක පිළිබඳව මෙතනදී බොහොම අපූර්ව විග්‍රහයක් දැක්වෙනවා. මම හිතනවා ඒක අපි දැනගෙන සිටීම කාටත් ඉතාමත් ප්‍රයෝජනවත් වෙන දෙයක් කියලා. එතකොට මේ තත්ත්ව ද්වේ මූල කිලේසා. එතකොට එතනදී මේ මූල කෙලෙස් දෙකක් අපිට දකින්න පුළුවන්කම තියෙනවා. මුල් කෙලෙසුන් කියනකොට අවිජ්ජාච භව තණ්හාච. අවිද්‍යාව සහ භව තණ්හාව කියන මේ කාරණා දෙක තමයි මූල කෙලෙස් ධර්මයන් බවට පත් වෙන්නේ. ඒ කියන්නේ මේ මූල කෙලෙස්යන් කියලා කියන්නේ මේ සියලුම කෙලෙස් ධර්මයන් ඇති කරලීම සඳහා මුල් වන, ඒ කියන්නේ හේතු වන ප්‍රධානම කෙලෙස් ධර්මතා දෙක තමයි මේ අවිද්‍යාව සහ භව තණ්හාව කියලා කියන්නේ. ඒකට මේ මූල කෙලෙස් ධර්මයන් අනික් සියලුම කෙලෙස් වලට හේතු බොහෝත වෙනවා. තව යම්තා කෙලෙස් ධර්මයන් තියෙනවා නම් මේ හැම කෙලෙසයකටම හේතු වන මූලයේ බවට පත් වෙන දේ තමයි මේ අවිද්‍යාව සහ භව තණ්හාව කියන මේ කෙලෙස් ධර්මතා දෙක. ඒ නිසා දුරු කළ යුතු ප්‍රධානම කෙලෙස් ධර්මතා දෙක හැටියට තමයි අපිට දකින්නට පුළුවන් අවිද්‍යාව සහ භව තණ්හාව කියන මේ කෙලෙස් ධර්මතා දෙක.
එතකොට අවිද්‍යාව සහ භව තණ්හාව කියන මේ කෙලෙස් ධර්මතා දෙක අපි දුරු කරනකොට අපිට අනිකුත් සියලුම අකුසල් ධර්මතා ටිකත් ඒ ඔස්සේ දුරු කරන්නට පුළුවන්කම තියෙනවා. මොකද ඒ මූලත් කෙලෙස්ය හා සමගම යෙදෙන අනිකුත් නව පදයන් පිළිබඳව අපිට තේරුම් ගැනීමේදී මේ කාරණාව ඊටාම පහසුවෙන් අවබෝධ කරගන්නට පුළුවන්. ඒ තමයි තීනි අකුසල මූලානි. අකුසල මූල තුනක් තියෙනවා. ලෝභෝ, දේශෝ, මෝහෝ. ලෝභය, ද්වේෂය සහ මෝහය කියන මේ අකුසල මූල. එතකොට මේ ලෝභ සහ දෝෂ, මෝහ කියන මේ අකුසල මූල තුනේ ලෝභය කියන්නේ අපි දන්නවා අපි තණ්හාව කියන එක. දෝෂ නැතිනම් දෝෂෝ කියලා කියන්නේ ද්වේෂය, තරහව කියන එක. ඊට පස්සේ මෝහය කියලා කියන්නේ මුලාවටපත් වීම කියන එක. එතකොට අවිද්‍යාව කියන එක ඇතුළත නිරායාසයෙන්ම මෝහය කියන දේ ලැබුණත් අවිද්‍යාව කියන එක මෙතන විශේෂ අර්ථයකින් තමයි කතා කරන්නේ. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය නොදන්නාකම, යථාර්ථය නොදන්නාකම කියන එක අර මෝහයට වඩා එහා ගියපු තැනකින් තමයි අවිද්‍යාව කියන පදය මෙතනදී කතා කරන්නේ. ඒ කියන්නේ සියලු දේවල් වලට මුල් වෙන දෙයක් හැටියට කතා කරන අවිද්‍යාව. එතකොට ඊළඟ අකුසල ධර්මයන් තමයි මේ චත්තාරෝ විපල්ලාසා කියලා කියන්නේ. විපල්ලාස ධර්ම හතරක් තියෙනවා. විපල්ලාසයක් කියලා කියන්නේ හිතේ පෙරළුණු අදහසක්, හිතේ පෙරළුණු සංඥාවක්. එතකොට මේ හිතේ පෙරළුණු සංඥාව, හිතේ පෙරළුණු අදහස් හතරක් පිළිබඳව කතා කරනකොට මේ මොනවද හිතේ පෙරළුණු අදහස්? පෙරළුණු කියන්නේ දැන් විපරීත ලෙස අල්ලාගත්ත දේවල්. සාමාන්‍යයෙන් පවතින ධර්මයේ විදිහට නෙමෙයි, ඒක පවතින දෙයට වඩා වෙනස් විදිහකට අපි හිතාගත්ත ඒ විපරීත අර්ථයකින් අපි දරාගත්තට පස්සේ අන්න ඒකට කියනවා විපල්ලාස ධර්මයක් කියලා. යම්කිසි කෙනෙකුට අනිත්‍ය ධර්මයේ පිළිබඳව පවතිනවා නම් නිට්ටයයි කියන සංකල්පයක්, නිට්ටයයි කියන අදහසක්, අන්නේ නිට්ටයයි කියන සංඥාව, නිට්ටයයි කියන සිත, නිට්ටයයි කියන දෘෂ්ටිය, මේකට කියනවා විපල්ලාස ධර්මයක් කියලා. ඒ කියන්නේ අනිත්‍යයේ නිට්ටයයි කියන සංඥාව, චිත්තය, දිට්ඨිය කියන කාරණා තුනක් ඔස්සේ මේක පැහැදිලි කරනවා. ලෝකේ හටගත්ත ධර්මය ඉතුරු නැතුව නැති වෙලා යනවා. මේක තමයි ලෝකේ පවතින ධර්මතාවය. එතකොට මේ හටගත්ත ධර්මයේ ඉතුරු නැතුව නැති වෙලා යනවා කියන මේ ධර්මතාවය පිළිබඳව කෙනෙකුට නොදන්නාකම නිසා සංඥාවක් තියෙනවා නෑ ඒක එළියේ පවතිනවා කියලා. එතකොට ඒ පවතිනවා කියලා ගත්ත එක හා සමග මේ පවතින දේ අසුරු කරන්නට පුළුවන් කියන සිතක් ඔහුට ඇති වෙලා තියෙනවා. ඒ සිත විතරක් නතර වෙලා නැහැ. ඔහුට දෘෂ්ටි වශයෙන්, ඒ කියන්නේ දෘෂ්ටිය කියලා කියන්නේ දැක්මක් විදිහට ඔහු ග්‍රහණය කරගත්ත දෙයක් තියෙනවා. ඒ ග්‍රහණය කරගත්ත දේ තමයි භෞතිකව ලෝකය එක දිගටම තියෙනවා. මේක නොවෙනස්ව ලෝකෙ තියෙනවා. තියෙන ලෝකේ අපි ඉපදුනා. ලෝකේ තියෙනකොට අපි ජීවත් වෙනවා. ඊට පස්සේ ලෝකේ තියෙනකොට අපි මැරලා යනවා. එතකොට මේ අනිත්‍ය ධර්මතා පිළිබඳව නිට්ටයයි කියලා සංඥාවක් ඇති වුණා, චිත්තයක් ඇති වුණා, දිට්ඨියක් ඇති වුණා. එතකොට මේකට කියනවා පළවෙනි විපල්ලාස ධර්මය කියලා. එතකොට මේක හිතේ පෙරළුණු සංඥාවක්. මයි පවතින යථාර්ථය මොහොතින් මොහොත හටගෙන ඉතුරු නැතුව නැති වෙලා යන ධර්මයක්. එතකොට ඒ හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙන කියන ධර්මතාවයේ යථා භූතය නොදන්නාකම නිසා එතනදී පවතින වැරදි සහගත දේ තමයි එක දිගටම මේ ධර්මය ලෝකෙ තුල තියෙනවා කියලා ගත්ත විපරීත දෘෂ්ටිය. එතකොට මෙන්න මේ විදිහට ඇති කරගත්ත අනිත්‍ය දේ නිට්ටයයි කියලා ගත්තා වගේම ලෝකේ තියෙනවා දුක කියලා ධර්මයක්. එතකොට මේ ලෝකේ දුකයි කියලා පවත්නා ධර්මයේ පිළිබඳව කෙනෙකුට සැපයි කියලා ගත්ත වෙනස්ව ගියපු සංඥාවක් තියෙනවා. විපරීත හැඟීමක් තියෙනවා. ඒ කියන්නේ ඒක ලෝකයේ දුක්සහගත ධර්මයක්. හැබැයි දුක්සහගත ධර්මය සැපයි කියලා ගත්ත බවක් තුල ලෝකයා ජීවත් වෙනවා. දැන් මේ රූපය කියන එක දුක්සහගත ධර්මයක්. හැබැයි දුක්සහගත රූපය තුල සැපය තියෙනවා කියලා අපි වැරදි විදිහට අල්ලගෙන තියෙනවා. අපි හිතනවා, කල්පනා කරනවා මේ රූපය ඇතුලේ සැපේ කියන කාරණාව තියෙනවා කියලා. දැන් දරුවා කියන රූපය ගත්තාම රූපස්කන්ධය කියන එක දුක්ඛ ධර්මයක්. එතකොට එක පැත්තකින් මොහොතින් මොහොත හටගෙන නිරුද්ධ වෙන ධර්මයක් රූපය කියන එක. තව පැත්තකින් සන්තති වශයෙන් ගත්තත්
ඒ රූපය අපි යටතේ තියෙන දෙයක් නෙමෙයි, වෙනස් යන දෙයක්. ඒ කියන්නේ ධාතුවක් වැඩි වුණොත් එක ධාතුවක් කිපීම තුළ වෙනස් වෙන ස්වභාවයකට විපරිණාමයකටපත් වීමක් තියෙනවා. මොහොතින් මොහොත විපරිණාමයකටපත් වීමක් තියෙනවා. ඒ වගේම රෝගයන්ට නිදානයක් බඳු දෙයක් තමයි ඒ රූපය කියන එක. ඒකට ඒ රෝගයන්ට නිදානයක් බඳු ඒ කය නැතිනම් ඒ රූපය අපි කෙනෙක් පුද්ගලයෙක් හැටියට දැකලා මේ දරුවා කියන සැපසහගත සංඥාවෙන් අපි අසුර කරනවා. ඒකට දැන් අපි සැපයි කියලා ගත්තේ මොකද්ද? අපි සැපයි කියලා ඇසුරු කළේ අර දුක් සහගත රූපය තමයි අපි මේ විදිහට මේ සැපයි කියලා කල්පනා කරන්නේ. ඒ කියන්නේ දුක උපද්දවන දුක් සහගත රූපය සැපයි කියලා ගත්ත හිතේ පෙරළුණු අදහසක් තියෙනවා. පෙරළුණු සංඥාවක් තියෙනවා. අන්න ඒකට කියනවා විපල්ලාස, සතර විපල්ලාසයෙන් එක් විපල්ලාස ධර්මයක්. ඒකට මේ විපල්ලාසයත් පවතිනවා සංඥා වශයෙන්, චිත්ත වශයෙන් සහ දිට්ඨි වශයෙන් කියන මේ තුන් තැනක මේ විපල්ලාස ධර්මය පවතිනවා. සංඥා වශයෙන්, චිත්ත වශයෙන්, දිට්ඨි වශයෙන් ඇති කරගත්ත විපල්ලාස ධර්මයක් තියෙනවා. ඒ නිසා තමයි ලෝකේ සත්වයෝ සැප හොයාගෙන යන්නේ. සැපේ කියන දේ බලාපොරොත්තුෙන් පරමාර්ථයෙන් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්මය හොයන්නේ ඒ හේතු නිසා. නමුත් ඒ හොයන ඔවුන්ට දුක කියන දේ ජීවිතවලට ගලාගෙන එනවා. දුක කියන දේ ගලාගෙන එනකොට ඔවුන් දකින්නේ ඒ රූපය දුකයි කියලා නෙමෙයි. ඒ රූපය හොඳයි. හැබැයි හොඳ විදිහට තියෙන රූපය වෙනස් වෙලා ගියපු නිසා තමයි මගේ ජීවිතේට දුක ආවේ කියලා ඔවුන් ඒ රූපයේ හොඳ තියෙන අදහස තුළම නැවත නැවතත් ගවේෂණය කරනවා. නැතිනම් ඒක තුළම ඒක සකස් කරගන්නේ කොහොමද කියලා ඔවුන් වෙහෙසටපත් වෙනවා. අර ජේතවනාරාමයේ පත්තු කරලා තිබුණ පහනකට පළගැටිය පැනපු අවස්ථාව වගේ දෙයක්. ඒකට ඒ පහන් දැල්ලකට පනින පළගැටියෙක් පහන් දැල්ලට පනින්නේ පහන් දැල්ලට තියෙන ආසාව නිසා. එතකොට පහන් දැල්ල කියන එක දුකයි කියන්න පළගැටිය දන්නේ නැහැ. පළගැටිය බලාපොරොත්තු වෙන සැපය ඒ පහන් දැල්ලේ තියනවා කියන අදහස ඇතිව තමයි ඒ සතා පහන් දැල්ලට පනින්නේ. හැබැයි ඒ පහන් දැල්ලට පැනීම හේතු කරගෙන ඒ සතාට පිච්චීමේ දුක උරුම වෙනවා. කොච්චර දුක ඒ පහන් දැල්ලෙන් ඔහුට ගෙනාවත් ආයේ පොඩ්ඩක් හරි පණ තිබ්බොත් ඒ පළගැටිය උත්සාහවත් වෙන්නේ අච්චර දුකක් ගෙනාපු පහන් දැල්ලට ආපහු පනින්න. මොකද පළගැටිය දන්නේ නැහැ දුක ගෙනාවේ පහන් දැල්ල නිසායි කියලා. නැතිනම් පහන් දැල්ලට පනින කම නිසා තමයි දුක ආවේ කියලා එයා දන්නේ නැහැ. එයා හිතන්නේ පහන් දැල්ල හොඳයි කියලා ආපහු පහන් දැල්ලට පනිනවා. ඉතින් මෙන්න මේ වගේ ලෝකේ සත්‍යයත් රූපය ඇසුරු කරන කම නිසාම දුක වෙහෙස විඩාව වුන් කරා පැමිණෙනවා. හැබැයි දුක් වූ රූපේ පිළිබඳවම ඔවුන් නැවත නැවතත් සැප වශයෙන් කල්පනා කරනවා. පංචකාම ගුණික ධර්මයන් පිළිබඳව කාමයේ පවතිනවා කියලා හිතලා ඒ ධර්මයන්ට නැවත නැවතත් නැඹුරු වෙනවා. එතකොට ඒ සැප සහගත අදහස පෙරළුණු අදහසක්. ලෝකේ පැවතුණු ධර්මයේ දුකයි. එතකොට ඒ දුක කියන දේ එක පැත්තකින් දුක ගෙනල්ලා දෙන දුක් වේදනාව ගෙනල්ලා දෙන ධර්මයක්. තවත් පැත්තකින් හටගෙන ඉතුරු නැතුව නැති වෙන ධර්මයක්. Tamanට ඕන විදිහට පවත්වා ගන්න බැරි හේතු නැති වෙනකොට නැති වෙලා යන ධර්මයක්. එතකොට අන්න ඒ දුක්ඛ ලක්ෂණය කියන දෙයට යටත් වුණ මේ ධර්මයන් පිළිබඳව කෙනෙකු සැප වශයෙන් මෙනෙහි කරනවා. ඒකට ඔහුට විපල්ලාස ධර්මයක් කියලා කියනවා. කියන්නේ ඔහුගේ හිතේ පවතින පෙරළුණු සංඥාවක්. එතකොට අන්නේ පෙරළුණු සංඥාවත් චිත්තයත් දිට්ඨියත් කියන තුන් තැනක ඔහුට මේ දෘෂ්ටිය පවතිනවා. එතකොට ඒ විදිහටම මේ දුකේ සැපයි කියලා ගත්ත අදහස වගේම අනාත්ම ධර්මයක් තියෙනවා ලෝකේ. අනාත්ම ධර්මය අනාත්මයි කියලා කියන්නේ ඒකේ කිසිම සාරවත් බවක් නැති ධර්මයක්. මොකකින්ද සාරවත් බව නැත්තේ? ආත්ම වශයෙන් ගන්න සුදුසු ආත්ම සාරවත් බවක් ඇත්තේ නැහැ. සැප වශයෙන් ගන්න සුදුසු සාරවත් බවක් ඒකේ ඇත්තේ නැහැ. නিত্য වශයෙන් ගන්න සුදුසු සාරවත් බවක් ඒකේ ඇත්තේ නැහැ. එතකොට අන්න ඒ සාරවත් බව නැති අනාත්ම ධර්මතා ටික ඇහැට එන රූපය ඊට පස්සේ ඇහැ කියන ධර්මය හිත ඒ මොහොතට හටගෙන ඉතුරු නැතුව නැති වෙලා යන මේ ධර්මතා ටික ඇත්ත නොදන්නාකම නිසා මේ හටගෙන නැති වෙන ධර්මතා ටික මත අපි අඳිනවා ලස්සන චිත්‍ර. හරියට අර වැල්ලේ ලස්සන චිත්‍රයක් ඇඳලා මුහුදු වෙරළක ඒ චිත්‍රයට තණ්හා කරන මිනිස්සෙක් වගේ ඒ චිත්‍රයට ආස කරන මිනිස්සෙක් වගේ අපි මේ නැති වෙලා යන ධර්මතා ටික පිළිබඳව
අපි සත්පුද්ගල සංඥාවන් ඇති කරගෙන සත්පුද්ගල සංඥාවන් ආදරෙන් ඇසුරු කරනවා. හැබැයි අර වැල්ලේ ඇඳපු චිත්‍රයට ආයුෂය තියෙන්නේ ඒ රැල්ල එනකන් විතරයි. එතකොට ඒ රැල්ල එනකොට ඒ වැල්ලේ චිත්‍රය මැකිලා යනවා. ඒ වගේ තමයි හේතු ටික නැති වෙලා යනකොට මේ ධර්මතාවයේ නැති වෙලා යනවා. ඒ නැති වෙලා යන ධර්මයේ පිළිබඳව අපි ආත්ම සංඥාවක් පවත්වා ගත්තේ යම් විදිහකටද ඒ මට්ටමේ දුකක් අපේ ජීවිතවලට උරුම කරගන්නට සිද්ධ වෙනවා. මොකද ඒ අනාත්ම ධර්මතාවයේ අනාත්ම ධර්මතාන් ටිකේ අපි පැවැත්වුවේ ආත්ම සංඥාවක්. රූපය කියන එක ආත්මවත් ධර්මයක් නෙමෙයි. සත්පුද්ගල වශයෙන් ගන්න සුදුසු සාරවත් බවක් ඒක ඇතුලේ තිබුණේ නැහැ. වේදනා සංඥා සංස්කාර විඥාන කියන ධර්මයනුත් ඒ විදිහටමයි. මොහොතින් මොහොත පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුව නැති වෙලා යන ධර්මතා ටිකක් ඇති තැනක අපි අම්මා තාත්තා කිය සංකල්පමය වශයෙන් ගොඩනගාගත්ත ලෝකයක් ඇසුරු කරමින් ඉන්නකොට හරියට අර චිත්‍රයට තණ්හා කළා වගේ අපි දන්නේ නැහැ ඒ චිත්‍රයේ ගොඩනගලා තියෙන්නේ අනාත්ම ධර්මතා ටිකක් මත කියලා. අනාත්ම ධර්මතාවය ඒ මට්ටමින්ම නැති වෙලා යනවා. ඒ කියන්නේ අනිත්‍ය ලක්ෂණය ඒකේ තියෙන ලක්ෂණයක්. එතකොට ඒ ප්‍රත්‍ය වෙනස් වෙනකොට ප්‍රත්‍යයට අවශ්‍ය විදිහට ප්‍රත්‍ය වෙනස් වෙනකොට ඔන්න අපිට පේනවා අපිට අවශ්‍ය දේ පවතින්නේ නැහැ කියලා. එතකොට අම්මා නැති වුණා, තාත්තා නැති වුණා, දරුවා නැති වුණා, ජීවිතේට දුක කියන දේ ලැබෙනවා. මෙන්න මේ විදිහට අනාත්ම දේ ආත්මයි කියලා ගත්ත ඒ විපල්ලාසයේ හිතේ පෙරළුණු අදහසත් සංඥා, චිත්ත, දිට්ඨි වශයෙන් තුන් ආකාරයකින් පවතිනවා. එතකොට ඊළඟ කාරණාව තමයි අසුබ දේ පිළිබඳව ඇති කරගත්ත සුභයි කියන සංඥාව. අසුබ ධර්මයන් පිළිබඳව ඇති කරගත්ත සුභයි කියන විපල්ලාස සංඥාව. එතකොට පේන දේට එහාට ගිහිල්ලා අසුබේ දකින්නේ නැතිකම නිසා අසුබ ධර්මයේ තුල අපි සුභයි කියලා ඒ දේ පිළිබඳව අපි කල්පනා කරනවා. එතකොට මේ රූපය අසුබ ධර්මයක්. හැබැයි අසුබ වූ රූපය අපි බොහොම ආදරණීය කොට සලකනවා. හරියට අසුචි පුරවල තියෙන පිටින් අලංකාර කරපු මැටි කලයක් වගේ අපි ගත්තොත් මේ රූපය අර පිටින් තියෙන ආලේඛනේ නැත්නම් පිටින් තියෙන චිත්‍රය දිහා බලලා අපි මේ කලය නම් හරි ලස්සනයි කියලා කලයට ආස කරනවා. අන්න ඒ වගේ දෙයක් තමයි අපි අර අසුබ දෙයට තමයි මේ කැමති වෙලා තියෙන්නේ. අපි මේ කෙනෙකුට කැමති, පුද්ගලයෙකුට කැමති කිය අපි ඒ දේවල් පසුපස හඹාගෙන ගියාට මේක යථාර්ථයට සාපේක්ෂව අපි කැමැත්ත පළ කරලා තියෙන්නේ අසුබ ධර්මයකට. ඒ නිසා අසුබ දේ සුබයි කියලා ගත්ත විපල්ලාස සංඥාවක් තුළ තමයි අපි හැසිරෙන්නේ. එතකොට ඒ අසුබය හැම වෙලාවකදීම අර සුබ සංඥාවෙන් අපි වහලා දානවා. දැන් අපිට අසුබ දේ පිළිබඳව සුබයි කියලා ඇති කරගත්ත ඒ විපල්ලාසයේ මොනතරම් බලවත්ද. දැන් පුංචි දරුවෙකුගේ තමන්ගේ දරුවගේ අසුචි කියන ටික ඒ මවට පිළිකුල් නැති වෙන්නට පුළුවන් ඒ තරම්. හැබැයි ඒ මවටම තවත් කෙනෙකුගේ අසුචි ටිකක් පෑගුණොත් එහෙම මොනතරම් අප්‍රසන්න කරනවද. හැබැයි අර තමන්ගේ කියලා ගත්ත සුබ සංඥාව නිසා අර අසුබේ කියන දේ වහලා දානවා. මේ කියන්නේ ඊටම රළු මට්ටමින් අසුබේ සුබයි කියලා ගත්ත සංඥාවට උදාහරණයක් අපි කිව්වේ. ඒකට නමුත් මේ විදිහට අසුබ ධර්මයන් පිළිබඳව සුබයි කියලා ගත්ත ඒ සංඥාව සංඥා, චිත්ත, දිට්ඨි වශයෙන් විපල්ලාස ධර්මයක් බවට පත් වෙනවා. මෙන්න මේ විදිහට විපල්ලාස හතරකුත්. එතකොට මේ විපල්ලාස ධර්මයන් ටිකත් ඇතුළත් මේ පද 9ක් විදිහට අපිට අකුසල පද 9ක් හැටියට දකින්න පුළුවන්කම තියෙනවා. එතකොට මේ ටික ඇතුළත සියලුම අකුසල පාක්ෂික ධර්මයන් සංග්‍රහ කරන්නට පුළුවන්කම තියෙනවා. එතකොට මේකෙන් ප්‍රධාන දේ තමයි අවිද්‍යාව සහ භව තණ්හාව කියලා කියන කාරණා දෙක. අපේ බෞද්ධ පින්වතුන් අවශ්‍යයෙන්ම අවධානය යොමු කළ යුතු ඔබ විසින් තේරුම් ගත යුතුම ඊටමත් වැදගත් කරුණු කාරණා කිහිපයක් ඒ කසපහඳුරන් වහන්සේ පැහැදිලි කළේ. විශේෂයෙන්ම මේ අකුසලයන් දුරු කරනවා කියනකොට අකුසලයන් සමෝධානගත වෙලා තියෙන්නේ කොයි මූලයන් තුලද? කොයි මූලයන්ගෙන්ද මෙම අකුසලයන් පැතිරිලා යන්නේ, විකාශනය වෙලා යන්නේ කියලා තේරුම් අරගන්න එක ඊටාත්ම වැදගත් දෙයක්. දැන් මෙහිදී අර නව පද කියන එක සියලු අකුසලයන් එකතු වෙලා තියෙන, සියලු අකුසලයන්ට මූලය වෙලා තියෙන කරුණු ඒ නව පදයන් තුලින් විග්‍රහ වෙන්නේ. ඔබට මතක තබා ගන්නට හරිම පහසුයි. සතර විපල්ලාස, නিত্য, සුඛ, ආත්ම, සුභ කියන කරුණු හතරත්. ඒ වගේම
ලෝභ, ද්වේෂ, මෝහ කියන අකුසල මූලات අවිද්‍යාව සහ භව තණ්හාව එකතු කරගත්තම මේ නව පදයන් සකස් කර ගන්නට ඔබට මතක තබා ගන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් මේ නව පදයන් පිළිබඳව ඒ පිළිබඳ ඔබේ තියෙන දැනුම, අවබෝධය මේවා අකුසල ධර්මයන්ට කොහොමද හේතු වෙන්නේ කියලා දැනගෙන තියෙන එක අතිශයින්ම වැදගත් කාරණාවක්. ඉතින් අද අපි කතා කරන්නේ විශේෂයෙන් භව තණ්හාව පිළිබඳව අපේ ප්‍රස්තුතය භව තණ්හාව. කසපාන්දර අපි කොහොමද භව තණ්හාව කියන එක තවදුරටත් විග්‍රහ කරන්නේ? අපි අවිද්‍යාව පිළිබඳව දිගින් දිගටම කතා කළ නිසා මේ මූලක්ඛිලේශ දෙකක් කියලා අපි කතා කළාට මම හිතනවා අවිද්‍යාව ගැන අපි නැවත කතා කළ යුතු නැහැ කියලා. නිසා අපි භව තණ්හාව කියන කාරණාවටම අපි කතා කළොත් එහෙම මේ පිළිබඳව බොහෝ මූලාශ්‍රයන්හි විවිධාකාරයෙන් විස්තර කරලා තියෙනවා, විග්‍රහ කරලා තියෙනවා. මේ අතර විභංග ප්‍රකරණයේදී මේ පිළිබඳව විග්‍රහයක් දක්වනවා. තත්ත කතමා භව තණ්හා. එතනදී මොකද්ද මේ භව තණ්හාව කියලා කියන්නේ? යෝ භවේසු භවච්ඡන්தோ භව රාගෝ භව නන්දි භව තණ්හා භව ස්නේහෝ භව පරිලාහෝ භව මුච්ඡා භවජ්ජෝසානං අයං උච්චති භව තණ්හා. එතකොට මේ භව තණ්හාව කියන එක වචන සමූහයකින් විස්තර කොට දක්වනවා. භවේසු භවච්ඡන්தோ භවයන් කෙරෙහි පවතින භවච්ඡන්දය. භව රාගෝ භවයේ කෙරෙහි පවත්නා රාගය ඇලීම කියන්නේ. එතකොට භව නන්දිය. එතකොට භවයේ පිළිබඳව ඇති කරගන්න සතුටු වන කම. භවයේ පිළිබඳව පවත්නා තෘෂ්ණාව. භව ස්නේහෝ. භව ස්නේහෝ කියලා කියන්නේ භවයේ පිළිබඳව පවතින ඇලීම කියන කාරණාව. නැතිනම් සෙනෙහය කියන දේ. එතකොට භව පරිලාහෝ. භවයේ පිළිබඳව තියෙන පරිලාහයක් තියෙනවා නම් භව මුච්ඡා භවයේ පිළිබඳව මෝර්ඡාවක්, ඒ කියන්නේ මොසපත් වීමක් තියෙනවා නම් භවජ්ජෝසානං භවයේ පිළිබඳව බැසගෙන සිටීමක් තියෙනවා නම් අයං උච්චති භව තණ්හා. මේක තමයි භව තණ්හාව කියලා කියන්නේ. එතකොට මේ භවයේ පිළිබඳව පැහැදිලි කරන විග්‍රහය. භවයේ පිළිබඳව මේ විදිහට පැහැදිලි කිරීමේදී මේ සස්සත දිට්ඨි සහගත රාගය, එමත් නැතිනම් අට කතා විග්‍රහයන් තුළ අපිට බහුලව දකින්නට පුළුවන්කම තියෙනවා. මේ සස්සත දිට්ඨි සහගත රාගය තමයි මේ භව රාගය කියලා නැතිනම් භව තණ්හාව කියන එකෙන් හඳුන්වන්නේ. එතකොට මේ ශාස්වත දෘෂ්ටිය අනුව ගියපු, ශාස්වත දෘෂ්ටිය අනුව පැතිරුණු යම්කිසි තණ්හාවක් තියෙනවා නම් අන්නේ තණ්හාවට භව තණ්හාව කියලා හඳුන්වනවා. එතකොට ශාස්වත දෘෂ්ටිය නැතිනම් ශාස්වතය කියලා කියන්නේ මේ පවතිනවා කියලා ගත්ත අදහස, පවතිනවා කියලා ගත්ත සංකල්පය. ලෝකයේ පවතිනවා. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ ධර්මයන්ගේ ලෝකේ පැවැත්මක් හම්බ වෙනවා. එතකොට මේ තියනවා කියලා ගන්න දේත් එක්ක ඒ පැවැත්මක් සමග ඇති වෙන දේ තමයි තණ්හාව, තමයි මේ භව තණ්හාව කියලා හඳුන්වන්නේ. එතකොට මේ භව තණ්හාව ඒ සියලු භවයන්ට අදාළයි. ඒ කියන්නේ කාම භව, රූප භව, අරූප භව කියන මේ සියලු භවයන්ට අදාළයි. හැබැයි මේ සියලු භවයන්ට අදාළ වුවත් මේ කාරණාවේදී භව තණ්හාව කියන දේ ඇතැම් තැනකදී කතා කරනකොට ඒක රූප අරූප භූමීන් පිළිබඳව පවත්නා ඒ තෘෂ්ණාව තමයි භව තණ්හාව කියන දේ තුළ වඩාත්ම විග්‍රහ කරන්නේ. ඒ කියන්නේ ඒකට හේතුව තමයි ත්‍රිවිධාකාර තෘෂ්ණාවක් පිළිබඳව දක්වනවා. විභංග ප්‍රකරණ විග්‍රහයට අනුව බැලුවොත් තත්තකතමා තිස්සෝ තණ්හා. මොනවද ඒ තණ්හා තුන? කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. කාම තණ්හාවක් තියෙනවා, භව තණ්හාවක් තියෙනවා, විභව තණ්හාවක් තියෙනවා. එතකොට තත්තකතමා භව තණ්හා, එතනදී භව තණ්හාව කියන එක විස්තර කරන්නේ කොහොමද? භවදිට්ඨි සාගතෝ රාගෝ සරාගෝ චිත්තස්ස සරාගෝ අයං උච්චති භව තණ්හා. එතනදී යම් කිසි භව දෘෂ්ටිය සහගත රාගයක් තියෙනවා නම්, සරාගයක් තියෙනවා නම්, චිත්තස්ස සරාගෝ සිතෙහි පවත්නා සරාගී බවක් තියෙනවා නම් අයං උච්චති භව තණ්හා. මේක තමයි භව තණ්හාව කියලා කියන්නේ. එතකොට කාම තණ්හාව පිළිබඳව විස්තර කරනකොට කාම ධාතු පටිසංයුක්තෝ රාගෝ සරාගෝ කියන අර ලෝභය හඳුන්වන්නට තියෙන වචන ටිකත් ඇතුළත් කාම ධාතු ප්‍රතිසංයුක්තව වෙනමම තෘෂ්ණාව කියන එක පැහැදිලි කරනවා. හැබැයි මේ කාම වස්තු සහගතව පවතින තෘෂ්ණාව රූප භූමියට අයත් වෙන්නේ නැහැ. අන්න ඒ නිසා කාම ධාතුව තුළ, ඒ කියන්නේ දැන් භව තණ්හාව කියන එක කාම භවයේ කෙරෙහි තෘෂ්ණාව නැහැ කියනෝ නෙමෙයි.
කාම භවයේ කෙරෙහි භව තෘෂ්ණාව පවතිනවා. නමුත් දැන් රූප භවයේදී කාම තණ්හාව කියන එක පවතින්නේ නැහැනේ. අන්න ඒ නිසා එතනදී ප්‍රධාන කොට දක්වන්නේ රූප භවයේදී පවතින්නේ අරූප භවයේදී පවතින්නේ මෙන්න මේ භව තණ්හාව කියන කාරණාව තමයි එතනදී ප්‍රධානව පවතින්නේ. මොකද එතනදී කාම තණ්හාව කියන වචනේ යොදන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. එතකොට මෙන්න මේ ආකාර තණ්හාව කියන එක අපිට යෙදෙනකොට ඒ කියන්නේ කාම තණ්හාව කාම ධාතුවට ඊට පස්සේ රූපාරූප ධාතුන් පිළිබඳව භව තණ්හාවත් යෙදෙනවා. යම් කිසි කෙනෙකුට විභවය අනුව විභවය කියන්නේ නාස්තිකත්වය අනුව උච්ඡේදය අනුව ගියපු තණ්හාවක් තියෙනවා නම් ඒ කියන්නේ සිඳීම වෙනසීම මූලික කරගෙන මෙතනින් පස්සේ මේක නොවෙනවා නම් හොඳයි කියලා යථාභූත ඥාන දර්ශනයක් නැතිව පවත්නා යම් තෘෂ්ණා සහගී ස්වභාවයක් තියෙනවා නම් අන්න ඒකට කියනවා විභව තණ්හාව කියලා. එතකොට මේ තුන් ආකාර තණ්හාවක් ලෝකෙ තුල දකින්න පුළුවන්කම තියෙනවා. එතකොට මේ තුන් ආකාර තණ්හාවේදී කතා කරන භව තණ්හාවක් තියෙනවා. ඒ වගේම අපි දැන් ඔය කතා කරපු මූල කිලේශ ධර්මවලත් අපි කතා කරන භව තණ්හාවකුත් තියෙනවා. එතකොට මේ මූල කිලේශ ධර්මයක් විදිහට අපි භව තණ්හාව පිළිබඳව කතා කරනකොට අපි මේ සියලු අකුසලයන්ට මුල්වන මූල හේතුවක් විදිහට අපි භව තණ්හාව පිළිබඳව කතා කරන්නට අවශ්‍යයි. ප්‍රධාන මූල කිලේශ දෙකක් විදිහට අවිද්‍යාව සහ භව තණ්හාව පිළිබඳව කතා කරන තැනදී භව තණ්හාව කියන වචනය ඇතුළත සියලු අකුසලයන්ට මුල්වන ඒ තෘෂ්ණාව අනුගිය ධර්මයන් පිළිබඳව අපිට කතා කරන්නට සිද්ධ වෙනවා. හැබැයි කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා විස්තර වන තැන්වලදී කාම තණ්හාව වෙනමම විස්තර වන නිසා රූපයට සහ අරූප භූමියට අදාළව රූප භූමියට සහ අරූප භූමියට කියන අදාළව තමයි එතනදී භව තණ්හාව කියන එකේ අර්ථය අපි වඩාත් පැහැදිලි කරගත යුතු වෙන්නේ. එතකොට මෙතනදී අපි අර භව දිට්ඨිය සහ භව තණ්හාව කියන කාරණාව විමසා බලනකොටත් අපිට මේ කාරණාව පැහැදිලි වෙනවා. දැන් භව තණ්හාව කියනකොට අපි එතනදී පැහැදිලි කරන්නට යෙදුනේ යෝ භවේසු භවත් ඡන්தோ භව රාගෝ භවයන් පිළිබඳව පවතින ඡන්දේ රාගය කියලා එක පැත්තකින් විස්තර කළා. තව පැත්තකින් අපි විස්තර කරනකොට විස්තර කරනවා මේ භව දිට්ඨි සහගතෝ රාගෝ භව දෘෂ්ටි සහගත භවකින් ඇති කරගත්ත රාගයක් තියෙනවා නම් මේක තමයි භව තණ්හාව කියන්නේ. භව තණ්හාව පිළිබඳවම තියෙන එක විග්‍රහ දෙකක්. එකක් තමයි භවයන් පිළිබඳව තියෙන ඡන්ද රාගය. තවත් එකක් තමයි භව දිට්ඨි සහගත පවත්නා රාගය කියන එක. එතකොට මේ භව දිට්ඨිය කියන්නේ මොකක්ද කියලා අපි විමසා බලනකොට භවිස්සති අත්තාච ලෝකෝ ചാති ඒව රූපා දිට්ඨි ඒ කියන්නේ ලෝකය මේ භවිස්සති අත්තාච ලෝකෝ ආත්මය සහ ලෝකයක් තියෙනවා කියලා මේ ගත්ත යම්කිසි දෘෂ්ටියක් තියෙනවා නම් මේකට තමයි භව දිට්ඨිය කියලා කියන්නේ. එතකොට මේ පවතින භව දිට්ඨි සහගත රාගයක් තියෙනවා නම් පවතින ලෝකය හා අනුගිය පියම් රාගයක් තියෙනවා නම් අන්න ඒ රාගයටත් හඳුන්වනවා භව දිට්ඨිය කියලා. නැතිනම් භව දිට්ඨිය සහිත ඒ භව තණ්හාව කියලා හඳුන්වනවා. එතකොට අපිට මෙතනදී තේරුම් ගත යුතු විශේෂම දේ තමයි භව තණ්හාව කියලා අපි ප්‍රධාන කාරණා දෙකකින් අපි විස්තර වෙන තැන් අපිට දකින්න පුළුවන්කම තියෙනවා. එකක් තමයි අර දෘෂ්ටිය හා සමග ගියපු භව තණ්හාව. ඒ කියන්නේ ලෝකය පවතිනවා කියලා ගත්ත සංකල්පය හා සමග පවතින තණ්හාවකුත් තියෙනවා. ඒ වගේම අර රූප අරූප භවයන් පිළිබඳව පවත්නා තණ්හාවකුත් තියෙනවා. එතකොට මේ කාරණා දෙකේම විග්‍රහයන් අපිට ඒතන විග්‍රහවන පරයය අනුව අපි තේරුම් ගත යුතුයි. මෙතන කතා කරන්නේ භව තණ්හාව කියලා. මේ කාම භවයත් ඇතුළත්ද මෙතනදී මේ කතා කරන්නේ සියලුම ධර්මයන්ට පොදුව මූලක් කිලේශ කියන තැනින්ද? එහෙම නැතිනම් මෙතනදී කතා කරන්නේ රූප භූමියට අදාළව හෝ අරූප භූමියට අදාළව විතරද මෙතන භව තණ්හාව කියන වචනය පාවිච්චි වෙන්නේ කියන එක අපිට ඒ භාවිතය අනුව අපිට තේරුම් ගන්නට සිද්ධ වෙනවා. අපි මේ සාකච්ඡාවේදී නිරන්තරයෙන් අවධානයට ලක් කරන දෙයක් තමයි ත්‍රිපිටකයෙහි ඇතුළත් වන නැත්නම් සූත්‍රයක් කියවාගෙන යනකොට ඔබට හමුවන නැත්නම් වචන මේ පිළිබඳව එකවරම ඔබ යම්කිසි තීරණයකටපත් වෙන්නේ නැතුව ඒ වචනේ සූත්‍ර පිටකයේ කොයි තැන්වල කොයි පර්යායන්ගෙන් යෙදලා තියෙනවද? අභිධර්ම පිටකයේ කොහොමද මේ විස්තර වෙන්නේ? අට කතාවේ කොහොමද විස්තර වෙලා තියෙන්නේ? මේ සමස්තයම පීරා ගොස් තමයි ඔබ ඒ පිළිබඳව නිශ්චයකටපත් විය යුත්තේ. ඒ හැර එක සූත්‍රයක එක තැනකින් කියවාගත් පමණින් ඔබ යමක් ඒ ආකාර පමණමයි කියන අදහසකට
සීමා වන්නට එපා. දැන් අපේ කසපහඳුර හරි වැදගත් තැනක් මතක් කළේ භව තණ්හාව පිළිබඳව කතා කරනකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ රූප අරූප භවයන් පිළිබඳව තියෙන තණ්හාව විතරද මේ කියන්නේ කියලා නෑ. යම් පර්යායකින් තියෙනවා කාම භූමිය පිළිබඳවත් තියෙන තණ්හාවත් භව තණ්හා කියන එකට අයත් වෙන පර්යායන් තියෙනවා. ඉතින් මෙන්න මේවා නිසියාකාරව निराකරණය කරගන්න එක ඉතාමත්ම වැදගත් දෙයක්. භවය පිළිබඳව කතා කරනකොට ලෝවැඩ සංග්‍රහවට සිත යනවා. සත්හට වන බව දුකට වේදානං බුදුරජාණන් වහන්සේ මේ සත්වයන්ගේ තියෙන භව දුකට මහත් වෛද්‍යවරයාණන් වහන්සේ නම. කසපහඳුනේ අපි භව තණ්හාව රෝගයක් හැටියට හඳුනා ගන්නට පුළුවන්. ඒ ත්‍රිපිටකයෙහිම සඳහන් වෙනවා. අපි මේ කොහොමද භව තණ්හා රෝගය දුරු කරගන්නේ? මොකද්ද මේකට තියෙන ඖෂධය? ප්‍රතිකර්මය මොකක්ද? අපි මේ පිළිබඳව කතා කරමු. කෙනෙක් සසරට අරගෙන යන්න පුළුවන් ලොකුම රෝගේ නැතිනම් මේ සංසාර රෝගයට අරගෙන යන ප්‍රධානම රෝගකාරක දෙක තමයි අවිද්‍යාව සහ භව තණ්හාව කියලා කියන්නේ. අවසනාවකට අපි හඳුනා ගන්න ලොකුම ලෙඩ තියෙන්නේ කොරෝනා වෙන්නත් පුළුවන්. විවිධ අද ඇති වෙන රෝගයන් වන්නත් පුළුවන්. අපි දකින ලොකුම ලෙඩ තමයි මේවා. ඒ නිසා අපි බොහොම අමාරුවෙන් නමුත් උත්සාහවත් වෙනවා ඒ ලෙඩ නැති කරගන්නේ කොහොමද කියලා. හැබැයි අපි උත්සාහවත් වෙන්නේ සසරදී ලෙඩ නොවි ඉන්න අපි කොහොමද සසර දුකෙන් නැතිනම් භව දුකෙන් අපි කොහොමද නිදහස් වෙන්නේ කියන කාරණාව පිළිබඳව අපි ගොඩක් වෙලාවට උත්සාහවත් වෙන්නේ නැහැ. ඒ නිසාමයි බුදුරජාණන් වහන්සේ සත්‍යාවිය ඕමට්ටෝ ඩයිහමානෝව මත්තකේ සක්කාය දිට්ඨි පහනාය සතෝ බික්කු පරිබ්බජී කියලා දේශනා කරේ. සතින් පහරලද්දෙක් වගේ හිස ගිනිගත්ත කෙනෙක්ගේ ගින්න නිවන්නට උත්සාහවත් වෙනවට වඩා වැඩි වේගයකින් මේ සක්කාය දිට්ඨි පහනාය සක්කාය දිට්ඨිය දුරු කර ගැනීම සඳහා සිහියෙන් යුක්තව කටයුතු කරන්න කියලා දේශනා කළේ. ඉතින් මේ රෝගය පිළිබඳව කතා කරනකොට මේ රෝගකාරක නැතිනම් මේ රෝග දෙකක් තමයි අවිද්‍යාව සහ භව තණ්හාව කියන මේ ප්‍රධාන රෝග දෙක. එතකොට මේහා සම කරන්නට පුළුවන් සසර ගමනකට අරගෙන යන්න පුළුවන් මේහා සමාන කියන්නේ සංසාර නැමැති මහ බය ගෙනල්ලා දෙන්න පුළුවන් මේ රෝග දෙක සමාන කරන්න පුළුවන් වෙනත් රෝග දෙකක් ඇත්තේ නැහැ. හැබැයි මේ මහා භවය තුල නැතිනම් මේ භව දුක හදලා දෙන මේ රෝග දෙකට ප්‍රතිකර්ම බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරනවා. මේ භව දුකට දේශනා කරන බෙහෙත් අපි තේරුම් ගන්නකොට අපිට මේ අවිද්‍යාව කියලා යම්කිසි රෝගයක් තියෙනවා නම් අවිද්‍යා රෝගයට තියෙන බෙහෙත තමයි විපස්සනාව කියලා කියන්නේ. අවිද්‍යාව කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයේ නොදන්නාකම. අවිද්‍යාව නැමැති රෝගයට තියෙන මහා ඖෂධය තමයි විපස්සනාව කියලා කියන්නේ. ඒ වගේම අපිට භව තණ්හාව කියලා කියන මේ තියෙන මහා රෝගයට තියෙන මහා ඖෂධය තමයි සමතය කියලා කියන්නේ. එතකොට එක පැත්තකින් සමතය මහා ඖෂධයක් බවට පත් වෙනකොට අනිත් පැත්තෙන් විපස්සනාව කියන දේ මහා ඖෂධයක් බවට පත් වෙනවා මේ තියෙන ප්‍රධාන රෝග දෙක සුවපත් කරන්න. එතකොට මේ ප්‍රධාන රෝග දෙක, ඒ කියන්නේ අවිද්‍යාව සහ භව තණ්හාව කියන දේ සුවපත් කිරීම තුළ අපිට ලබන්නට පුළුවන් ආරෝග්‍ය සම්පatti දෙකක් තියෙනවා. අපිට ලබන්න පුළුවන් ආරෝග්‍ය සම්පatti දෙකක් තියෙනවා. මොනවද මේ ආරෝග්‍ය සම්පatti දෙක? අපිට ලබන්න පුළුවන් ආරෝග්‍ය සම්පatti දෙක තමයි අපිට මේ අවිද්‍යාව දුරු කරලා විපස්සනාව තුළ අවිද්‍යාව දුරු කරලා අපිට පුළුවන්කම තියෙනවා අවිජ්ජා විරාග පඤ්ඤා විමුක්තිය ලබන්නට. ඒ වගේම අපිට සමතේ තුලින් පුළුවන්කම තියෙනවා අර භව තණ්හාව දුරු කරලා රාග විරාග චේතෝ විමුක්තිය ලබන්නට. එතකොට අවිජ්ජා විරාග පඤ්ඤා විමුක්තිය සහ රාග විරාග චේතෝ විමුක්තිය තමයි අපි ලබා ගන්න ආරෝග්‍ය බව කියලා කියන්නේ. එතකොට අර ආරෝග්‍ය පරමාලාභහ කියනනේ ආරෝග්‍ය බව තමයි පරම ලාභය කියලා. මාගන්ධි සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දක්වන්නේ මේ ආරෝග්‍ය බව කියලා කියන්නේ මේ හොඳට ඇඟ හොඳට තියනවා මේ නිරෝගීව තියනවා කියන එක නෙමෙයි. මේක මේ වගේ පෘථජ්ජන අර්ථයකින් නෙමෙයි දේශනා කළේ මේක උතුම් අර්ථයකින් කියලා. මේ තමයි ආරෝග්‍ය බව කියන එක. ඒ තමයි මේ භව තණ්හාව නැමැති මේ තිබුණු මහා රෝගයට කෙනෙකු සමතේ භාවිතයේ තුල රාග විරාග චේතෝ විමුක්තිය නැමැති ආරෝග්‍ය සම්පත්තිය උපදව ගත්තා නම් ඒක තමයි ලෝකේ තියෙන මහත්ම ආරෝග්‍ය සම්පත්තිය. ඒ වගේම අවිද්‍යාව නැමැති ඒ තියෙන මහා රෝගයට විපස්සනාව නැමැති ඖෂධය පානය කරලා ඒ මහා ඖෂධය තුළින් ලබාගත් ආරෝග්‍ය සම්පත්තිය තමයි අවිජ්ජා විරාග පඤ්ඤා විමුක්තිය කියලා කියන්නේ. ඒතකොට දැන් ප්‍රධාන කාරණා
දෙකක් අපිට දකින්නට පුළුවන්කම තියෙනවා. ඒ තමයි අර රෝග දෙක සුවපත් කරගන්නට තියෙන මාර්ගය සහ රෝග දෙක සුවපත් කර ගැනීම තුළ අපිට ලැබෙන ආරෝග්‍ය සම්පatti දෙක කියන කාරණා දෙක. එතකොට එතනදී අපිට කරන්න දෙයක් අපිට දකින්න ලැබෙනවා. ඒ තමයි සමතේ සහ විපස්සනාව කියන එක. සමතයෙන් චිත්ත ඒකාග්‍රතාවයේ ගොඩනගලා තෘෂ්ණාව කියන දේ සම්පූර්ණම යටපත් කොට දමන ඒ තෘෂ්ණා විඝාතයේ පිණිස තෘෂ්ණාව නැසීම පිණිස අවශ්‍ය කටයුතු කරනවා. ඒ නිසා තමයි ඒකට රාග විරාග චේතෝ විමුක්තිය කියලා කියන්නේ. එතකොට මේක චේතෝ විමුක්තියක්. චේතෝ විමුක්තියක් කියන එක අර පඤ්ඤා විමුක්තියක් කියන එකෙන් ප්‍රඥාවෙන් දැක අනුසහගත කෙලෙස් ධර්මයන් දුරු කරපු අවස්ථාවක් නෙමෙයි. චේතෝ විමුක්තිය කියන එක අර දැඩි අකුසල ධර්මයන් අකුසල පාක්ෂික ධර්මයන් නීවරණ ආදී ධර්මයන් දුරු කරලා දාලා උපදෝගත් දෙයක් තමයි චේතෝ විමුක්තිය කියන එක. ඒ නිසා රාග විරාග චේතෝ විමුක්තියක් තුළ කෙනෙක් කරන්නේ අර නීවරණ ආදී සියලු අකුසල පාක්ෂික ධර්මයන් ඉවත් කොට දැමීම. හැබැයි අවිද්‍යාව නැමැති මූල ක්ලේශය තුළින් සකස් වුණ අනිකුත් අනුසහගත ධර්මයන්ගෙන් එය කිලුටවන්නට පුළුවන්කම තියෙනවා. අවිද්‍යාව නැමැති මූල ක්ලේශයෙන් උපදින අනිකුත් ධර්මයන්ගෙන් අකුසලයන්ගෙන් ඒ කිලුටවන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා තමයි ඒ සමතය තුල රාග විරාග චේතෝ විමුක්තිය ලබාගත් කෙනාත් අවිද්‍යා විරාග පඤ්ඤා විමුක්තිය කියන කාරණාව උපදවගන්නේ. ඒකට මේ අවිද්‍යා විරාග පඤ්ඤා විමුක්තියෙන් අවිද්‍යාව කියන කාරණාව දුරු කරලා දාලා. ඒ කියන්නේ විදර්ශනාව කියලා කියන්නේ යථාර්ථයේ දකින නුවණ. යථාර්ථයේ දකින නුවණින් අර චතුරාර්ය සත්‍ය ධර්මයේ දැකීම තුළ ඒ කෙනා අවිද්‍යාවෙන් විරාගයටපත් කරනවා. ඒ විරාගය තුළ උපදෝගත්ත ප්‍රඥා විමුක්තියක් තියෙනවා. ඒක ප්‍රඥාවෙන් මිදුණු තැන. එතකොට රාග විරාග චේතෝ විමුක්තිය උපදෝගත්තේ සමතේ තුළ. එතකොට මේ සමත භාවනාව තුළ එය सिद्ध කරගන්නවා වගේම ප්‍රඥාව විපස්සනාව තුළින් ප්‍රඥාව වැඩි වීම තුළ අවිද්‍යාව දුරු කරගන්න පුළුවන්කම තියෙනවා. මේ විදිහට තමයි මේ සංසාර නැමැති මේ මහා බයට සංසාර නැමැති මේ දෙයට ප්‍රතිකර්ම කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ ඖෂධ ධර්මයන් අපිට හොඳින් දේශනා කරලා තියෙනවා. කොහොමද අපි බෙහෙත් පාවිච්චි කරන්නට ඕනේ කියලා. රෝගය ඒ වගේම ප්‍රතිකර්මය සහ ආරෝග්‍ය කුමක්ද කියන එකයි මේ පැහැදිලි කිරීමත් එක්ක සිද්ධ කෙරුණේ. විශේෂයෙන්ම අපිට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි බොහෝ දෙනෙකුට තියෙන ලොකුම ප්‍රශ්නය රෝගයක් තියෙනවා කියන එක දන්නෙත් නැහැ. මොකක්ද රෝගය කියලා දන්නෙත් නැහැ. ඉතින් කොහොමද ඖෂධය කියන එක හොයාගන්නේ? ආරෝග්‍ය කොහොමද හිතාගෙන ඉන්නේ? ඇතැම් වෙලාවට රෝගයම ආරෝග්‍යයක් යයි සිතාගෙන ඉන්නවා මේ පුහුදුන්කම නිසා. අප මේ නිින්දෙන් නැගී සිටිය යුතුයි. මේ කියන කෙලෙස් නිින්දෙන් නැගී සිටලා මේ පුහුදුන් බවින් නැගී සිටලා රෝගයේ වශයෙන් මනාකොට තේරුම් අරගෙන රෝගයෙන් නිදහස් වීමට තියෙන මාවත තේරුම් අරගෙන ඖෂධය හොඳින් තේරුම් අරගෙන මනා වූ උතුම් වූ ආරෝග්‍ය සාක්ෂාත් කරගන්නට උත්සාහවත් වන්නට ඕන. ඉතින් අන්න ඒ සුපැහැදිලි කිරීම තමයි සිද්ධ කෙරුණේ අපේ ගෞරවනීය කසපහඳුරන් වගේ. කසපහඳුරනේ මේ ඊ타ත්ම වටිනා ධර්මපරයයක් තියෙනවා පරිඤ්ඤය ධර්ම පිළිබඳව සඳහන් වෙන තැන. නාම රූප ධර්ම පරිඤ්ඤය ධර්මයක් හැටියට. මෙන්න මේ පරිඤ්ඤය කියන මේ කාරණාවත් එක්ක මේ භව තණ්හා කියන එක හරි අපූර්වට විග්‍රහ වෙච්ච තැනක් තියෙනවා. හරිම ලස්සනට විග්‍රහ කරන්න පුළුවන් තැනක්. බුදුදහමේ සඳහන් වෙන මේ විවිධ පරයයන් කොහොමද හරියට එක තැනට ගලපලා ගන්න කියන එක තේරුම් අරගන්නට ඉතාමත්ම වටිනා තැනක්. ඔබේ විශේෂ අවධානය යොමු කරන්න මෙතෙන්ට. කසපහඳුරනේ මේ නාම රූප පරිඤ්ඤය ධර්ම කියන එකත් එක්ක අපි විග්‍රහ කරමු. භව තණ්හාව කියන මේ කාරණාව කොහොමද සංසන්දනය වෙලා තියෙන්නේ කියන එක. නාම රූප ධර්ම පරිඤ්ඤය ධර්මයක් කියනකොට අපි සාමාන්‍යයෙන් නාම රූප කියන දේ භාවිත කළාට ඇත්තටම මේක මේ ඒ කියන්නේ දැන් අපිට ප්‍රතිපදාවක් තුල ලැබෙනකොට මේ රූප නාම කියලා තමයි ලැබෙන්නේ. මොකද ඒකට හේතුව තමයි රූපේ තමයි කාම ධාතුවේ සත්‍යයේ අනුව ගිහිල්ලා තියෙන ධර්මයේ රූපේ පරියාපන්නව තමයි කාම ධාතුවේ සත්‍යය ඉන්නේ. ඒ නිසාම රූපේ තමයි ප්‍රධාන වශයෙන්ම මුලින්ම කතා කරන ධර්මයේ බවට පත් වෙන්නේ. යම්කිසි කෙනෙක් රූපය පිරිසිඳ දකිනවා නම් රූපේ පිරිසිඳ දකින්න කෙනාට තමයි රූපේ ඒ කියන්නේ පිරිසිඳ දකින්නවා කියන්නේ පරිඤ්ඤය ධර්මයක්. නැතිනම් අපි නුවණින් ඒ පිළිබඳව දකින්නවා කියන එක. ඒකට රූපය පරිඤ්ඤය ධර්මයක්. පරිඤ්ඤය වුණ රූපේ දකින්නකොට තමයි ඒකේන තණ්හම් පජහති. තණ්හාව කියන දේ දුරු කරන්නට පුළුවන්කම තියෙනවා. එතකොට
මොකද්ද ඒ සඳහා ඔහුට තියෙන භාවිතය? නැතිනම් ඒ තෘෂ්ණාව දුරු කිරීම සඳහා ඔහුට තියෙන භාවිතය මොකද්ද? මොකද්ද පාවිච්චි කරන්නට ඕනේ දේ? ඒකට ඔහු පාවිච්චි කරන්නට ඕන දේ තමයි අපි අර කතා කරපු ඖෂධය කිව්වේ. ඒ කියන්නේ සමතය කියන දේ. එතකොට අපි දකිනවා රූපය පිරිසිඳ දකින්නට යනකොට මුලින්ම අපිට වැදගත් වෙන දේ තමයි සමතය කියන දේ. රූපය පිරිසිඳ දකින්නට යනකොට මුලින්ම අපිට වැදගත් වෙන දේ තමයි සමතය කියන දේ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ සතර සතිපට්ඨානය දේශනා කරනකොට මුලින්ම අපිට දේශනා කරන්නේ කායානුපස්සනාව. එතකොට දැන් කායානුපස්සනාව දේශනා කරන තැනදී දැන් මේ සමතය මුල් කරගෙන අපි මේක පටන් ගන්නෙ. එතකොට ඒ සමතය මුල් කරගෙන තමයි අර දැඩි ආශ්‍රව ධර්මතාවයන් ඉවත් කරන්නට අපි මුලින්ම පටන් ගන්නෙ. අර දැඩිව පවත්නා පුද්ගල සංඥාවන් අම්මා තාත්තා දුව පුතා මේ යාන වාහන ලෝකය මේ විදිහට අපි ඇති කරගත්ත මේ දෘෂ්ටි සංඛ්‍යාත මුළු ලෝකයටම පදනමක් නැති කිරීම සඳහා ඉස්සෙල්ලාම පෙන්වා දෙන්නේ රූපය කියන දේ. එතකොට දැන් මේ නානත්ව රූපය අපි දකින්න ගියොත් එහෙම මේක එච්චර ලේසි පහසු දෙයක් බවට පත් වෙන්නේ නැහැ. මේක හරියට සාමිනාසාර මේ ලේනා මහමුහුද වලිගෙන් මහමුහුද හිනවා වගේ වැඩක් නේ. දැන් අම්මා දිහාත් බලනවා ඒ රූපේ ගැනත් බලනවා කොටස් කරනවා දරුවා කියන රූපෙත් තියෙනවා ඒ රූපෙ දිහාත් බලනවා ඊට පස්සේ ගෙදර කියන එකත් බලනවා ඒකත් කොටස් කරනවා වාහනෙත් තියෙනවා තියෙන වාහනේ ගැනත් බලනවා දැන් මෙහෙම බලන්න ගියොත් එහෙම තියෙන හැම දෙයක්ම බල ඉන්න ගියොත් එහෙම වෙන කරන්න වැඩක් නැති වෙනවා අන්න ඒ නිසා තමයි සමතය එහෙමත් නැතිනම් චිත්ත ඒකාග්‍රතාවය කියන දේ මෙතනදී මූලිකත්වයේ ගන්න. යම්කිසි කෙනෙකුට චිත්ත ඒකාග්‍රතාවය තියනවා නම් අන්න ඒ කෙනාට තමයි රූපය පරිඤ්ඤය වෙන්නේ. රූපේ පිරිසිදු දකින්න පුළුවන්කම තියෙන. කොහොමද එයා චිත්ත ඒකාග්‍රතාවය ගොඩනගා ගන්න? දැන් අම්මා තාත්තා දුව පුතා යාන වාහන මේ හම්බෙන තැනක පවතින රූප ධර්මතාවයේ පිළිබඳව එයාට ඒකත්වයකින් අවබෝධ කරගන්න පුළුවන් නම් කියන්නේ මේ නානත්වයකින් හම්බෙන තැන ඒකත්වයක් එක සංඥාවක් තුළ එයාට ඇසුරු කරන්න පුළුවන් නම් දැන් අපි ගත්තොත් පඨවි ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු වායෝ ධාතු මේ විදිහට එයාට රූපය කියන ධර්මයේ පිරිසිදු දකින්නට ගියොත් එහෙම එයාට අර අම්මාගේ පඨවි තාත්තගේ පඨවි ගෙදර පඨවි කාරකයේ පඨවි මේ විදිහට නෙමෙයි මේ ධර්මයන් පිළිබඳ ඔහු විදර්ශනා කරන්නේ එක්කූම පඨවි ධාතුවේ පැවැත්ම දැන් අනිත් සංඥාවන් වසා දමනවා පඨවි ධාතුවට හිත තැබීම තුළ. එතකොට දැන් යාචමේ අජ්ජත්තිකාච පඨවි ධාතු, බාහිරාච පඨවි ධාතු, පඨවි ධාතු රේවේස. යම් ආධ්‍යාත්මික පඨවි ධාතුවක් තියෙනවා නම් බාහිර පඨවි ධාතුවක් තියෙනවා නම් මේ පඨවි ධාතුව සමානයි. ආධ්‍යාත්මික පඨවිය සහ බාහිර පඨවිය කියන පඨවි ධාතුව සමානයි. එතකොට පඨවිය ඇත්තේ නැහැ මගේ පඨවි සහ තව අයගේ පඨවි කියලා ඒ ભેදයක් ඇත්තේ නැහැ. ආධ්‍යාත්මික බාහිර කියලා වෙනම නැහැ. පඨවි ධාතුවම තමයි. එතකොට මෙන්න මේ පඨවි ධාතුවම තමයි කියන ඒකත්වයකට හිත එනකොට එයාට අර රූපේ පිරිසිදු දකින්න පුළුවන්කම තියෙනවා පහසුයි එයාට රූපය හටගෙන නිරුද්ධ වෙන ධර්මයක් හැටියට දකින්න. දැන් අර ගොඩාක් පුද්ගලය වුණ රූප සංඥා නෙමෙයි එයාට ලැබෙන්නේ ඒකත්වයක් තුළ. එතකොට ඒකත්වයේ කියන තැනට එයාපත් කරගෙන තියෙන්නේ චිත්ත සමතයක් තුළ ඒකාග්‍රතාවයක් තුළ. දැන් කෙස්ලොම් නියදත් වශයෙන් බැලුවත් එහෙමයි අර මිහින්තල වැසි තෙරුණහන්සේගේ කතාව මම හිතනවා ඔබ අහලා ඇති අපි මීට පෙර සඳහන් කරලා තියෙනවා එක අවස්ථාවකදී. අර භාවනා කරපු භික්ෂුන් වහන්සේ නමක් ඉදිරියේ පිණ්ඩපාතේ වඩිනකොට ඒක කාන්තාවක් පාරේ යනකොට ඒ කාන්තාව හොයාගෙන පසුපසෙන් එන මිනිස්සේ ඒ කාන්තාවගේ ස්වාමියා අහනවා මේ පාරේ ස්ත්‍රියක් යනවා දැක්කද කියලා. එතකොට තෙරුණහන්සේ ලබා දෙන උත්තරේ තමයි ස්ත්‍රියක් යනවා දැක්කේ නැහැ. ඇටසැකිල්ලක් නම් යනවා දැක්කා. දැන් මොකද ඇස් දෙකට පෙනුනේ ඇටසැකිල්ලක් වෙලා නෙමෙයිනේ. රූප සංඥාව ඒ රූපය කියන දේ ඒ විදිහට පෙනුණා. ඒ දේ ඇතුළට ගත්තේ අභ්‍යන්තරයේ තුල අර කාන්තාවක් කියන දේ වහලා අට්ටික සංඥාව තමයි ඒ වෙලාවේදී පැවැත්වුවේ. කියන්නේ අර ඇටසැකිල්ලක් කියන අදහසේ තමයි වාසය කිරීම සිද්ධ වුනේ. අර නානත්ව රූපය තුල ඒකත්වයක් ගොඩනැගිලා තිබුණා. එතකොට ඒකේ ස්ත්‍රී පුරුෂයෝ හිටියේ නැහැ එකම ඇටසැකිල්ලක් කියන ස්වභාවය විතරයි එතනදී ඒ මානසිකාරය තුල එළඹ සිටින්නේ. අන්න ඒ විදිහට රූපය තුල පිරිසිදු දකින්නට යනකොට මුලින්ම තියෙන්නට ඕන දේ තමයි සමතය කියලා කියන්නේ. සමතේ උපදවගත්ත කෙනෙකුට සමතේ භාවිත කිරීම තුළ රූපය පිරිසිදු දකින්නට පුළුවන්කම තියෙනවා. එතකොට සමතෙන් රූපය පරිඤ්ඤයයි. රූපේ පරිඤ්ඤය වෙනකොට මොකද වෙන්නේ? අර පංචකාම ගුණික වශයෙන් ඇති කරගත්ත යම් තෘෂ්ණා සහගත බවක් තියෙනවා නම් ඒ තෘෂ්ණා සහගත බව ඔහුට ඒහා සමගම දුර වෙලා යනවා. ඒ කියන්නේ
අර තණ්හා අනුසය කියන දේ නැති වෙලා ගිහිල්ලා නැහැ. තණ්හා අනුසය දුරු නොවුනත් එයාට මෙතනදී තියෙන අර තෘෂ්ණාව නැතිනම් තණ්හාව කියන මේ දැඩි ලෝභ සහගත සංකල්පයේ ලෝභ සහගත හැඟීම මෙතනදී දුරු වෙලා යනවා. මොකද රූපයේ පිරිසිදු දකිනකොට අන්න ඒ තෘෂ්ණාව කියන දේ දුරු වෙලා යන නිසා. එතකොට ඒ තණ්හාව කියන දේ මෙතනදී දුරු කළා දානවා. ඒකට තෘෂ්ණාව දුරු කිරීමෙන් ඔහුට මොකද්ද ලැබෙන්නේ? තෘෂ්ණාව දුරු කිරීමෙන් රාග විරාග චේතෝ විමුක්තිය ලැබෙනවා. ඒ කියන්නේ දැන් අර රාගය ඇති කරගෙන රාගයෙන් යුක්තව හැසිරෙන්නට තැනක් විදිහට වෙනම ලැබෙන්නේ නැහැ. ඔහු රාග විරාග චේතෝ විමුක්තියටපත් වෙනවා. එතකොට රාග විරාග චේතෝ විමුක්තියක් රූපය පිළිබඳව දැකලා රූපයේ ඇත්තේ යථාර්ථය පිළිබඳව මෙනෙහි කරගෙන යන කෙනෙකුට ලබන්නට පුළුවන්කම තියෙනවා. එතකොට රූපයේ ඇත්ත ලබා ගැනීමේදී ඔහුට ප්‍රමුඛ වෙන්නේ අර සමතේ කියන කාරණාව. එතකොට ඒ සමතේ තුලින් රාග විරාග චේතෝ විමුක්තියටපත් වෙනවා. එතකොට නාම ධර්මතාවයේ පිරිසිදු දකින්න නැද්ද කියලා කෙනෙකුට හිතෙන්නට පුළුවන්. කාම ධාතුවේ සත්වය රූපයේ පිරිසිදු දකින්නට, ඒ කියන්නේ නාමයේ පිරිසිදු දකින්නට ගියත් නාම ධර්මතා ටික පිරිසිදු දකින්නට යනකොට ඔවුන්ට රූපය කියන දේත් අනිවාර්යෙන් පිරිසිදු දකින්නම වෙනවම තමයි. රූපයෙන් මිදෙන්න කියන කාරණාව සිද්ධ කරන්න වෙනවා. නාම ධර්මතා ටික පිරිසිදු දකින්න යනකොටත් රූපය කියන දේ දකින්න සිද්ධ වෙනවා. මොකද නාම ධර්මතා વિશે පවත්න්නේ රූපයත් ඇසුරු කරගෙන රූපේ නිස්සරය කරගෙන. ඒකයි ඒක අනුව ගිහිල්ලා තියෙන ධර්මයක් හැටියට විග්‍රහ කරන්නේ. එතකොට මේ නාම ධර්මතා ටික මේ එයාට මේ පිරිසිදු දකින්නට යනකොට ඒකට තියෙන මාර්ගය තමයි විපස්සනාව කියලා කියන්නේ. විපස්සනාව කියලා කියන්නේ විදර්ශනාවනේ අපි සාමාන්‍ය අර්ථයෙන් ගත්තොත් ඒ කියන්නේ විදර්ශනාව කියන්නේ අපේ පාරිශුද්ධ දැක්මක් නැතිනම් නුවණින් ප්‍රඥාවෙන් අපි මේ පිළිබඳව බලනවට අපි කියනවා විපස්සනාව කියලා. ඒකට කෙනෙකුට හිතෙන්න පුළුවන් අර රූපේ දිහා බැලුවේ ඒක විපස්සනාවට අයිති නැද්ද කියලා. එතකොට ඒක විපස්සනාවට අයිති නෑ කියනවා නෙමෙයි. හැබැයි එතනදී සමතේ තමයි මූලිකත්වයේ ගත්තේ. එතකොට මේ සමතය ඇතුලේ එයාට වෙනමම නුවණ ප්‍රඥාව වැඩිවීමක් තියෙනවා නම් ඒක විපස්සනාවකුත් සිද්ධ වෙනවා කියලා අපිට හඳුන්වා දෙන්නට පුළුවන්කම තියෙනවා. නමුත් ඒක සමතේ මූලික කරගෙන තමයි මේ මට්ටමේදී ඒක සිද්ධ වුනේ. හැබැයි මෙතනදී අපිට නාම ධර්මතා පිළිබඳව අර ප්‍රඥාවෙන් නුවණින්ම අවබෝධ කරන්නට සිද්ධ වෙනවා. එතකොට එතනදී මූලිකත්වයේ ගන්නෙ ඒ ප්‍රඥාව කියන දේ. ඒ නිසා තමයි ඒක විපස්සනාව කියන වචනය තුලින් ඒකෙදි හඳුන්වන්නේ. එතකොට මේ විපස්සනාව තුළ එයා නාම ධර්මතා ටික යාට ප්‍රකට වෙනවා. එතකොට නාම ධර්මතා ටික ප්‍රකට වෙනකොට ඒ නාම ධර්මතා ටික විශේෂෙහි යම් අවිද්‍යා සහගත බවක් තියෙනවා නම් ඒ අවිද්‍යා සහගත බව එයාට දුරු කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා නාමය පිරිසිදු දකිනකොට ඔහු අවිද්‍යම් පජහති අවිද්‍යාව තමයි දුරු කරන්නේ. එතකොට අවිද්‍යාව දුරු කිරීම තුළ ඔහු අවිද්‍යා විරාග පඤ්ඤා විමුක්තිය උපදව ගන්නවා. එතකොට අවිද්‍යා විරාග පඤ්ඤා විමුක්තිය සඳහා තිබුණු ඒකායන මඟ තමයි උට නැතිනම් ක්‍රමවේදය තමයි උට අර විදර්ශනාව කියන දේ. එතකොට ඒ විදර්ශනාව වැඩිම තුළ අවිද්‍යාව කියන දේ දුරු කරනවා. අවිද්‍යාව දුරු කරනකොට අවිද්‍යා විරාග පඤ්ඤා විමුක්තිය උපදව ගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට මේ විමුක්තිය කියන කාරණාව මේ දෙපැත්තකින් පෝෂණය ලබන්නක්. රාග විරාග චේතෝ විමුක්තිය තුළ සහ අවිද්‍යා විරාග පඤ්ඤා විමුක්තිය තුළ පෝෂණය ලබන්නක්. ඒ නිසා තමයි ධානයක් නැතුව මාර්ගඵලයක් ලැබෙන්නේ නැහෙනේ. ඒකෙන් කියන්නේ ධානයක් වෙනම උපදෝගෙනම ඊට පස්සේ මාර්ගඵල උපදවන්නට ඕන කියලා නෙමෙයි. හැබැයි යම්කිසි කෙනෙක් සෝතාපට්ටි ඵලයටපත් වෙනවා නම් ඒ පත් වෙන මොහොතේදී ප්‍රථම ධාන සහිතවම තමයි සෝතාපලයටපත් වෙන්නේ. 아무තුවෙන් ධාන ඉපදවීම පිණිස වෙනමම උත්සාහ නොවුණා. මොකද ඒ මට්ටමේ චිත්ත ඒකාග්‍රතාවයක් නැතිව ඒ යථාර්ථය දකින්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒ කියන්නේ එතන තියෙනවා රාග විරාග චේතෝ විමුක්තිය සහ අවිජ්ජා විරාග පඤ්ඤා විමුක්තිය කියන තැන එතනදී අපිට කතා කරන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් මේ විදිහට මේ නාම රූප ධර්මතා ටික මේ විදිහට පිරිසිදු දකිනකොට නාම රූප ධර්මතා ටික පරිඥාතයි කියලා කියනවා. පරිඥාත වෙනකොට අවිජ්ජා භව තණ්හා කියන මේ මූලික කෙලෙස් දෙක දුරු කරන්න පුළුවන්කම තියෙනවා. අවිද්‍යාවත් භව තණ්හාවත් කියන මේ මූල කෙලෙස් දෙක නැති කරන්නට පුළුවන්කම තියෙනවා. එතකොට මේ මූල කෙලෙස් දෙක නැති කරලීම සඳහා පාවිච්චි කළ දේ තමයි සමතේ සහ විපස්සනාව කියලා කියන්නේ. එතකොට ඒක මාර්ගය. ඊට පස්සේ ඒ තුල සාක්ෂාත් කළා විද්‍යාව සහ විමුක්තිය කියන දෙක. විද්‍යාව සහ විමුක්තිය කියන ධර්මය
සාක්ෂාත් කළා. දැන් මේ තව විදිහකින් කතා කළොත් මේ කතා කළේ චතුරාර්ය සත්‍ය ධර්මය. නාම රූපය කියලා කියන්නේ මොකද්ද? නාම රූප කියලා කියන්නේ මේ කතා කරන්නේ පිරිසිදු දකින්න දේ. පරිඤ්ඤය වෙන්නේ කුමක්ද? දුක්ඛාර්ය සත්‍ය. එතකොට මේ නාම රූප ධර්මය කියලා කතා කළේ දුක්ඛාර්ය සත්‍ය. එතකොට ලෝකයේ යම් සංකත පීලන ආදී යම් දුක්ඛ ලක්ෂණයන්ගෙන් යුක්ත යම් ධර්මයක් තියෙනවා නම් ඒ දුක්ඛ ලක්ෂණයන්ගෙන් යුක්ත ධර්මය තමයි මේ පිරිසිදු දකින්න කියලා කිව්වේ. කියන්නේ මේ නාම රූප ධර්මය කියලා කිව්වේ. එතකොට මේ නාම රූප ධර්මය පිළිබඳව අපිට පැවතුන කෙලෙස් ධර්මතා දෙකක්, මූලක් කෙලෙස් දෙකක් පැවතුණා. මොනවද මේ මූලක් කෙලෙස් දෙක? අවිද්‍යාව සහ භව තණ්හාව. තව විදිහකින් කියනවා නම් මේ තමයි සමුදය ආර්ය සත්‍ය, සමුදය ස්වභාව කොට පවත්නා දේ. එතකොට මේ භව තණ්හාව කියන දේ හා අවිද්‍යාව සහ භව තණ්හාව කියන දේ දුරු කිරීම පිණිස අපිට වැඩි යුතු මඟක් තිබුණා. ඒ තමයි සමතය සහ විපස්සනාව. එතකොට ඔය සමතය සහ විපස්සනාව කියන එකෙන් සමතය සහ විපස්සනාව කියන දෙකට අපිට ආර්ය අෂ්ටාංගික මාර්ගය එහෙම නැතිනම් මාර්ග සත්‍ය ඇතුළත් කොට තමයි ඒ අපිට කතා කරන්නට වෙන්නේ. එතකොට ඒ තුල අපි විද්‍යාව සහ විමුක්ති කියන ප්‍රතිඵල ලැබුවා. ඒ තමයි ඒ දුක්ඛ නිරෝධය නැතිනම් නිරෝධ ආර්ය සත්‍ය බවට පත් වෙන්නේ. මේ කතා කරන්නේ තවත් පැත්තකින් ගත්තාම චතුරාර්ය සත්‍ය ධර්මයේම තමයි තවත් විවිධ වචන වලින් අපි මේ කතා කරලා තියෙන්නේ. ඒකට මේ චතුරාර්ය සත්‍ය ධර්මයේම අපි කතා කරනකොට අපිට මේ තුල හොඳ නුවණක් තියෙන්නට ඕනේ. ඇයි මේ නාම රූපේ පරිඤ්ඤයයි කියලා කිව්වේ? මේක ප්‍රහාණය කළ යුතුයි කියලා කිව්වේ නෑ. ප්‍රහාණය විය යුත්තේ නාම රූප ධර්මතා දෙක පිළිබඳව තිබුණු අවිද්‍යාව, නොදන්නාකම සහ ඒ තුල ඇති කරගත්ත භව තණ්හාව කියන එක. එතකොට මේ භව තණ්හාව දුරු කළ යුතුයි කියලා සමුදේ පාක්ෂිකව මෙතනදී කතා කරන්නේ මේ භවයන් පිළිබඳව තිබුණු කැමැත්ත කියන දේ. ඒ කියන්නේ පවතිනවා කියලා ලෝකෙ තුල තියනවා කියලා ගත්ත මේ සංකල්පනාව රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ආදී මේ ධර්මයන් පිළිබඳව පවතින බවට ගත්ත මේ සංකල්පනාව පිළිබඳව අපිට මෙතනදී නුවණින් හොඳට දකින්නට වෙනවා. එතකොට අපි දුරු කළ යුතු සමුදේ පාක්ෂික ධර්ම විදියට අපි දැක්කා මේ අවිද්‍යාව සහ භව තණ්හාව කියන මේ ධර්මතා දෙක. ඒකට මේ දෙක දුරු කරන්න අපිට තිබුණ මාර්ගය තමයි සමතය. සමතය තුල අපි කතා කළා රූපේ පිරිසිදු දකින්නවා කියලා. එතකොට විපස්සනාව තුළ කිව්වා අපි අර නාම ධර්මතා ටික පිරිසිදු දකින්නවා කියලා දුක්ඛාරය සත්‍යම පිරිසිදු දකින්නට අපි කරන භාවනාව. එතකොට අපේ මුළු ජීවිතේ පුරාවට අපි වඩන භාවනාව තමයි මේ. නැතිනම් අපි කරන මානසිකාරයේ දුකින් මිදීම පිණිස අපි කරන මානසිකාරය තමයි මේ විදිහට ප්‍රභේදගත කරලා කියන්නේ දුකේ එක පැත්තක් පිරිසිදු දකින්න පුළුවන්කම තියෙනවා සමතේ තුලින්, තව පැත්තක් අපිට පිරිසිදු දකින්න පුළුවන්කම තියෙනවා විපස්සනාව තුලින්. මේ දෙපැත්තෙන්ම කරන්නේ අර විද්‍යා විමුක්ති කියන නැතිනම් දුක්ඛ නිරෝධය කියන දේ එළඹ සිටින්නට අවශ්‍ය කාරණා ටික තමයි මේ ඔස්සේ අපි දිනු කරගෙන තියෙන්නේ. එතකොට මේ මූලක් කෙලෙස් දෙක දුරු කරගන්නට යනකොට ඒකට අවශ්‍ය මාර්ගය අපි වඩනකොට නිකම්ම අපි මේ චතුරාර්ය සත්‍ය ධර්මය ප්‍රතිවේධ කරන්නට අවශ්‍ය වටපිටාව තමයි මේ විදිහට සකස් කරගෙන තියෙන්නේ. හරිම ලස්සන විග්‍රහයක්. නාම රූප කියන දෙකෙන් පටන් අරගෙන භව තණ්හාව හරහා ගිහිල්ලා අන්තිමට බලනකොට චතුරාර්ය සත්‍යයෙන් තමයි ගොඩ ඇවිල්ලා තියෙන්නේ. ඊ타ත්ම වටිනා හරි ලස්සන විග්‍රහයක් අසපහඳුනේ බොහොම පිං මේ වගේ ඊ타මත් වටිනා විග්‍රහයක් අපේ මේ බෞද්ධ සමාජයට විවරණය කිරීම සම්බන්ධයෙන් ඔබ මේ සමස්තයම කැටි කොට අතට ගන්න හරිම පහසුයි. පරිඤ්ඤය ධර්ම දෙකක් තියෙනවා, පහතබ්බ ධර්ම දෙකක් තියෙනවා, භාවේතබ්බ ධර්ම දෙකක් තියෙනවා, සාක්ෂාත් කටයුතු ධර්ම දෙකක් තියෙනවා. මෙන්න මේ ටික හරියට සම්පින්ඩණය කරලා ගත්තම මේ පැහැදිලි කිරීම ඔබට බොහොම පහසුවෙන් හදා ගන්න පුළුවන්කම තියෙනවා. පරිඤ්ඤය ධර්ම දෙක, නාම රූප කියන දෙක ඔබ පිරිසිදු දැනගත යුතු ධර්මතා දෙක. ඊළඟට පහකල යුතු ධර්මතා දෙකක් තියෙනවා. ඒ තමයි අවිද්‍යාව සහ භව තණ්හාව කියන දෙක. ඔබ භාවිත කළ යුතු ධර්මතා දෙකක් තියෙනවා. සමතය සහ විපස්සනාව කියන දෙක. සාක්ෂාත් කරගත යුතු ධර්මතා දෙක තමයි විද්‍යා විමුක්ති කියන දෙක. හරිම ලස්සන පැහැදිලි කිරීමක් මේ සමස්තයම අලලා අපේ ගෞරවනීය කසපහඳුරන් වහන්සේ සිද්ධ කළේ. නාම රූප දෙක පිරිසිදු දැනගන්නකොට අවිද්‍යාව සහ භව තණ්හාව දුරු වෙනවා. ඒ සඳහා කළ යුතු වෙන්නේ සමතය සහ විපස්සනාව භාවිත කිරීමයි. මේ සියල්ලත් තුළින් සාක්ෂාත් කරගන්නට තියෙන්නේ විද්‍යාව සහ විමුක්තිය කියන ධර්මතාවයන්. ඉතින් ඔබේ නිවන් මඟ තමයි මේ චතුරාර්ය සත්‍ය හරහා තවත් ආකාරයකින් පැහැදිලි කරන්නට යෙදුනේ. මම හිතන්නේ ඔබට ඉතාමත් පැහැදිලි ඒ ධර්ම විග්‍රහය. භව තණ්හාව පිළිබඳව තවත් අපිට කතා කරන්න ගොඩක් වටිනා ධර්ම කරුණු තියෙනවා. අපි ඊළඟ සතියේ පිළිබඳව තවදුරටත් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. ඉතින් අද මේ උතුම්
දහම් කරුණු මේ තරම් සුපැහැදිලිව විවරණය කිරීම සඳහා වැඩම කොට වදාළ ලබනෝරුව කන්ද ආරණ්‍ය සේනාසනාධිපති රාජකීය පඬිත ශාස්ත්‍රපති කොත්මලේ කුමාර කස්සප පඬිතුහාඳුරන් වහන්සේට අපි විශේෂයෙන් පුණ්‍ය අනුමෝදනා කරනවා. ඒ වගේම මේ උතුම් ධම්සභා මණ්ඩපයේ දායකත්වයෙන් කටයුතු කරනවා මහරගම පදිංචි වික්‍රමරත්න මහත්මයා සහ හේරත් මහත්මිය විසින් විශේෂයෙන් බලාපොරොත්තු වෙන සුජීවත්ව වාසය කරන දෙමාපියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීමටත් ඒ වගේම මෙම ධර්ම දානයේ මහා කුසලානිසංස ධර්මයන්ගේ බලයෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය වහවහ අවබෝධ කරගන්නට ලැබේවා කියන ඒ උතුම් ප්‍රාර්ථනාවත් ඇති කරගෙන තියෙනවා. ඉතින් දායකත්වයෙන් කටයුතු කරන පින්වත් සියලු දෙනාටත් ආශිර්වාද කිරීමට බලාපොරොත්තු වෙන දෙමාපියන් ඇතුළු පවුලේ ඥාති පිරිස ඇතුළු සියලු දෙනාටත් සදේවක ලෝකයාටත් මේ උතුම් කුසල ධර්මයන්ගේ බලයෙන් සියලු යහපත සෙත ශාන්තිය අභිවෘද්ධිය සැලසේවා ලෞතුරු ශාන්තියෙන් සැනසෙන්නට මේ පින් හේතු වාසනා පාරමී වේවා සියලු දෙනාටම තෙරුවන් සරණයි.